ආයුබෝවන් ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ 13 වසර ගිණුම්කරණය විෂය සඳහා තවත් පාඩමක් එක්ක අද අපි සාකච්ඡාවට අවතීර්ණ වෙන්නයි හදන්නේ. අපි මීට පෙර සාකච්ඡාවේ සාකච්ඡා කළා විශේෂයෙන්ම 13 ශ්‍රේණියේ අවසාන මාතෘකාව, ඒ කියන්නේ ප්‍රාග්ධන ආයෝජන ඇගීම කියන මාතෘකාව අපි යම් කොටස් ප්‍රමාණයක් අපි සාකච්ඡා කරා මීට පෙර වැඩසටහන තුලින්. ඒකට අදාළ නිපුණතාවය තමයි 16 වන නිපුණතාවය. ඒ නිපුණතාවය යටතේ නිපුණතා මට්ටම් දෙකක් තියෙනවා, 16.1 සහ 16.2. අපි ඒ නිපුණතා මට්ටම 16.1 සඳහා අපි යම් කාරණා එහෙම නැත්නම් කියනවා නම් ප්‍රාග්ධන ආයෝජන ඇගීම් සම්බන්ධව අපි කාරණා කීපයක් දැනටම සාකච්ඡා කරලා තියෙන අපි දූල පුතාලත් සමග අපි මේ සාකච්ඡාව සඳහා අද දිනේත් අපි සම්බන්ධ කරගන්නවා කැලණි විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යයනාංශයේ අපේ ආචාර්ය අනුර කරුණරත්න මහත්මයා. එතකොට මේක සංවාදාත්මකව තමයි මේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්නේ. එතකොට අපි පහුගිය වැඩසටහන තුලින් මේ ප්‍රාග්ධන ආයෝජන ඇගීම් කියන මාතෘකාව සඳහා අපි සාකච්ඡා කළා දිගුකාලීන ආයෝජනයක් කියන්නේ මොකක්ද? දිගුකාලීන ආයෝජන තීරණයක් ගැනීමේදී සලකා බලන්න ඕන පියවරයන් මොනවද? ඒ ක්‍රියාවලිය තුල තියෙන පියවරයන් මොනවද? ඒ පියවරයන් අපි ඊටාම උදාහරණ සහිතව අපි සාකච්ඡා කළා. දූල පුතාලට මතක ඇති. එතකොට ඒක යටතේ අපි විකල්පයන් හඳුනා ගන්න හැටි අපි කතා කරා. ඒ ප්‍රාග්ධන ආයෝජන ඇගීම් ක්‍රියාවලියේ විකල්පයන් හඳුනා ගන්න විදිහ අපි සාකච්ඡා කළා. ඊට පස්සේ මුදල් ප්‍රවාහයන් මොනවද? ඒ දිගුකාලීන ආයෝජනයට අදාළ විකල්පයන් සඳහා මුදල් ප්‍රවාහයන් අපි සාකච්ඡා කරන්නේ මොනවද කියන එක අපි සාකච්ඡා කළා. දැන් අද දිනේ ඒ ගිය සති අපි ඒ පහුගිය පාඩමත් එක්ක සම්බන්ධ කරගෙනම අපි මේ සාකච්ඡාව අද දිනේ සාකච්ඡාවත් අපි කිරීමට අවශ්‍යයි. මොකද මේක පහුගිය පාඩමත් එක්ක සම්බන්ධයි. ඒ නිසා ඒකත් දරුවන් බොහොම අවධාරණය කරගෙන අපි අද දිනේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කාරණා අපි බලමු. මීට පෙර වැඩසටහනෙත් අපි සාකච්ඡා කළා මේ ලාභය සහ මුදල් ප්‍රවාහ අතර වෙනස. අපි පෙර වැඩසටහන අපි පටන් ගත්ත සාකච්ඡා කරන්න. ඒකේ ලාභය කියන කාරණාව පිළිබඳ අපි සැකවින් සාකච්ඡා කරා. මම නැවතත් මතක් කරලා දෙන්නම් අපේ දූල පුතාලට මේ ලාභය කියන එක හදන්න අදාළ වෙන මූල ප්‍රකාශනය කුමක්ද? ඒ මූල්‍ය ප්‍රකාශනය කට්ටල ගැන කතා කරනකොට LKAS එකට ප්‍රකාරව සංරචක මූල්‍ය ප්‍රකාශනයක සංරචක 5ක් තියෙනවා. මම ඒක මීට පෙර වැඩසටහනේ දූල පුතාලට කිව්වා. එතකොට ඒ සංරචක තුලින් එක මූල්‍ය ප්‍රකාශනයක් තියෙනවා ලාභාලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය. එතකොට ලාභාලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය තුලින් තමයි අපි සුද්ධ ලාභය හෝ අලාභය ගණනය කරන්නේ. එතකොට ඒ සඳහා ආදායම් සහ වියදම් සැලකිල්ලට භාජනය කරනවා. ආදායම් සහ වියදම්. එතකොට ආදායම් සහ වියදම් අතර වෙනස තමයි සුද්ධ ලාභය හෝ අලාභය කියලා කියන්නේ. එතකොට ඒක අපි හදන්නේ ඒ සුද්ධ ලාභය හෝ අලාභය අපි ගණනය කරන්නේ උපචිත පදනමට. මම මීට පෙර වැඩසටහනෙත් කිව්වා මොකක්ද උපචිත පදනම කියන්නේ කියලා. උපචිත පදනම කියන්නේ මුදලින් දැරුවත් නැතත් කාල පරිච්ඡේදයට අදාළ නම් ඒ ආදායම් සහ වියදම් අපි සැලකිල්ලට භාජනය කරනවා. එතකොට දූල පුතාලා තේරුම් ගන්න ඕනේ මේ උපචිත පදනමට හදනවා කියන්නේ ඒ ආදායම් සහ වියදම්. දැන් ආදායම් ගත්තොත් ඒ සියල්ලම මුදල් ලැබිලා නෙමෙයි. කාල පරිච්ඡේදයට අදාළ දේවල් තමයි අපි වාර්තා කරලා තියෙන්නේ. මුදලින් ලැබිලා නෙමෙයි. වියදම් ගත්තත් එහෙමයි. වියදම මේ ලාභ ගිණුමේ වාර්තා කරා උනාට ඒ සල්ලි ඔක්කොම ගෙවලා නෙමෙයි. කාල පරිච්ඡේදයට අදාළ වියදම තමයි වාර්තා කරලා තියෙන්නේ. ඒක දූල පුතාලා මේ වෙනකොටත් දන්නවා. හොඳට දන්නවා ඒක. එතකොට අපි සුද්ධ ලාභය හදනකොට ඒ ආදායම් සහ වියදම අතර වෙනස අපි සුද්ධ ලාභය ගණනය කරන්න ඕනේ. හරි. ඊට පස්සේ මම මීට පෙරත් කිව්වා සුද්ධ ලාභය හදනකොට ලාභ ගිණුම හදනකොට දූල පුතාලා දන්න මොනවද ඒකේ තියෙන අයිතමයන් කියලා. මොනවද? මුලින්ම තියෙනවා විකුණුම්. ඊට පස්සේ විකුණුම් පිරිවැය. ඊට පස්සේ ඒ තුලින් අපිට ලැබෙනවා දල ලාභය. ඊට පස්සේ ව්‍යාපාරයේ වෙනත් ආදායම් තියෙනවා නම් ඒක එකතු කරනවා. ඊට පස්සේ ඒ වටිනාකමෙන් අපි අඩු කරන්න ඕන ආයතන හා පරිපාලන විකුණුම් සහ බෙදා හැරීමේ වියදම්. ඊට පස්සේ මූල්‍ය හා වෙනත්. ඒකෙන් අපිට ලැබෙනවා බදු පෙර සුද්ධ ලාභය. ඊට පස්සේ අපි මොකද කරන්නේ? බදු වියදම අඩු කරන්න ඕන. ඊට පස්සේ බදු පසු සුද්ධ ලාභය ලැබෙනවා. දැන් දූල පුතාලා දන්නවා මතක් කරගන්න ඒ වියදම් ඇතුලේ තියෙන්නේ මොනවද?
වියදම් ඇතුලේ තියෙන්නේ මොනවද? ඒ වියදම් ඇතුලේ තියෙනවා මුදලින් එළියට නොයන වියදමුත් තියෙනවා. මොනවද උදාහරණයක්? ෂෙයා වීම. ෂෙයා වීම කියන වියදම තියෙනවා. අන්න දූල පුතල් තියෙනවා. එතකොට ඒ ෂෙයා වීම කියන වියදම මුදලින් එළියට ගලාගෙන යන්නේ නැහැ. වියදමක් වුණාට. අන්න ඒක දූල පුතාලට පැහැදිලිව තේරුම් කරන්න මෙන්න මේ කාරණාව අපි සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ දූල පුතාලා මේ වෙනකොටත් දන්නවා අපි ලාභාලාභ ගිණුවේ අපි සුද්ධ ලාභය හොයන්න යනකොට ප්‍රාග්ධන ස්වරූපයේ වියදම්. ඒ කියන්නේ දීපල පිරිත උපකරණ අත්පත් කරගන්න යන මුදල් ප්‍රවාහයන් ඒව අපි ඒ කියන්නේ ප්‍රාග්ධන ස්වරූපයේ වියදම් අපි භාවිතා කරන්නේ නැහැ සුද්ධ ලාභය හෝ අලාභය ගණනය කරන්න. මේ තියෙන්නේ ඒක. ප්‍රාග්ධන ස්වරූපයේ වියදම් අපි හඳුනා ගන්නේ නැහැ සුද්ධ ලාභය හොයනකොට. ඔන්න දැන් අපි සාකච්ඡා කරමු මේ ලාභය සහ මුදල් ප්‍රවාහය අතර වෙනස. ලාභය සහ මුදල් ප්‍රවාහය අතර වෙනස. පළවෙනි කාරණයට යන්න. ලාභයේදී අපි ගන්නෙ මොනවද? මුළු ආදායම් සහ මුළු වියදම්. නමුත් මුදල් ප්‍රවාහයේදී ගන්නෙ මොනවද? මුදල් ප්‍රවාහයේදී අපි ගන්නෙ මොනවද? ව්‍යාපාරයට ලැබෙන මුළු ගලා ඒම් සහ මුළු ගලා යෑම්. ඒ දෙක අතර වෙනසට අපි කියනවා ශුද්ධ මුදල් ප්‍රවාහය කියලා. ඒතකොට එතෙන්දී අයබාර ස්වරූපයේ වියදම් විතරක් නෙමෙයි. ප්‍රාග්ධන ස්වරූපයේ වියදනුත් අපි භාවිතා ගන්න හඳුනා ගන්නවා. ඒතකොට ඒක තමයි මේ තියෙන්නේ. ඔන්න බලන්න මුළු මුදල් ගලායම් සහ මුළු මුදල් ගලායම් සැලකිල්ලට ගනි. ඒතකොට ආදායම් වියදම් නෙමෙයි මුළු මුදල් ගලායම් සහ මුළු මුදල් ගලායම්. ඒතකොට අන්න ඒක තමයි මුදල් ප්‍රවාහයක් හඳුනා ගන්නකොට ඒක අපි සැලකිල්ලට භාජනය කරනවා. ඊට පස්සේ මේ තියෙන මුදල් ප්‍රවාහය ගන්නකොට අපි ගන්න මොන පදනමද? මුදල් පදනම. මුදල් පදනම. මෙතන ලාභය හදනකොට අපි කතා කරේ අපි සාකච්ඡා කරේ සුද්ධ ලාභය හෝ අලාභය. මෙතන සුද්ධ මුදල් ප්‍රවාහය. සුද්ධ මුදල් ප්‍රවාහය. දූල පුතාලට දැන් පැහැදිලි. ඊට පස්සේ අපි බලමු. මෙතන සුද්ධ ලාභය හොයනකොට මුදල් නොවන ප්‍රවාහයන් අපි සැලකිල්ලට භාජනය කරනවා. නමුත් මුදල් ප්‍රවාහයක් හදනකොට ඒ සැලකිල්ලට භාජනය කරපුවා එහෙම තියෙනවා නම් අපි ඒක ඉවත් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි මුදල් ප්‍රවාහයක් හදනකොට මුදල් නොවන ප්‍රවාහයන් අපි භාවිතාවට ගන්නෙ නැහැ. එතකොට ඒ නිසා තමයි අපි මේ තියෙන්නේ මුදල් නොවන ප්‍රවාහයන් අපි ඉවත් කරනවා. විශේෂයෙන්ම ෂෙයා වීම, බොල් ණය, දුන්වට්ටම් එවැනි දේවල් මුදල් නොවන ප්‍රවාහයන් අපි ඒවා භාවිතයට ගන්නෙ නැහැ. මොකද ඒවා මුදලින් දරලා නැති නිසා. මුදලින් එළියට යන්නේ නැති නිසා. මුදල් ගලා යෑමක් නොවන නිසා. හොඳයි. අවසාන කාරණාව මුදල් ප්‍රවාහයේදී ප්‍රාග්ධන ස්වරූපේ ලැබීම් සහ ගෙවීම් භාජන සැලකිල්ලට භාජනය කරනවද නැද්ද? සැලකිල්ලට භාජනය කරනවා. මේ තියෙන්නේ ඒක. එතකොට උදාහරණයක් අනුව කියනවා නම් අපි දීපල පිරිත උපකරණයක් අපි යන්ත්‍රයක් ගන්නවා කියලා හිතන්න. ඒතර ඒ යන්ත්‍රයක් ගන්නකොට මුදල් ගලා යෑමක් සිද්ධ වෙනවා. ඒතර ඒක අපි මුදල් ප්‍රවාහය ගණනය කරන්න අපි ඒක සැලකිල්ලට භාජනය කරනවා. සැලකිල්ලට භාජනය කරනවා. ඒතර ඔන්න ඔය කියන කාරණා මං හිතනවා දූල පුතාලට බොහොම පැහැදිලි වෙන්නේ නැති මේ ලාභය සහ මුදල් ප්‍රවාහය අතර වෙනස අපි දැන් බලමු. කොහොමද අපිට මේ මුදල් දැන් අපේ මාතෘකාව ප්‍රාග්ධන ආයෝජන ඇගීම් වල මුදල් ප්‍රවාහයන් සැලකිල්ලට ඇස්තමේන්තු කිරීමනේ. මුදල් ප්‍රවාහයන් ඇස්තමේන්තු කරන්න ඕන. එතකොට දූල පුතාලට මේ මුදල් ප්‍රවාහය ඇස්තමේන්තු කරන්න යනකොට අපිට තේරුම් ගන්න ඕන මෙන්න මේ දරුවන්ට ලබා දෙන්න පුළුවන් බදු පසු සුද්ධ ලාභය. බදු පසු සුද්ධ ලාභය. දැන් මේ වෙනකොට දූල පුතාලා දන්නවා බදු පසු සුද්ධ ලාභය සහ සුද්ධ මුදල් ප්‍රවාහය කියන්නේ එකක්ද දෙකක්ද? දෙකක්. බදු පසු සුද්ධ ලාභය සහ බදු පසු මුදල් ප්‍රවාහය කියන්නේ දෙකක්. එතකොට ඒ බදු පසු සුද්ධ ලාභය දුන්නොත් බදු පසු මුදල් ප්‍රවාහය බවට පත් කරගන්න මොන වගේ ගැළපිලි මොන වගේ දේවල් ටිකක් කරන්න ඕනද කියලා දූල පුතාලා දැනගන්න ඕන. දැන් විශේෂයෙන්ම මේ රතු පාට කරලා තියෙන එක දූල පුතාලට පේනවනේ. පොලි වියදම මම මේක බෝල කළාම පෙන්නන්න. පොලි වියදම ලාභාලාභ ගිණුමේ කොහෙද තියෙන්නේ? මූල්‍ය වියදම් ඇතුලේ පොලි වියදම තියෙනවා. දැන් අපේ අනුරස පැහැදිලිව කිව්වා ඒ පොලි වියදම කියන එක මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීමේදී අපි සැලකිල්ලට භාජනය කරන්නේ නැහැ. ඒක විශේෂ කාරණයක්. ඒතර මේකට මේ පොලි වියදම ගන්නෙ
යුත්තේ හේතුවක් තියෙනවා. හේතු සහිතවනේ මේ සියල්ල සිද්ධ වෙන්නේ. ඒතර මේ පොලි වියදම අපි මුදල් ප්‍රවාහයක් ගණනය කර ගැනීම කරනකොට පොලි වියදම සැලකිල්ලට භාජනය කරන්නේ නැත්තේ කියන එක හේතුව දුල පුතාලා කුතුහලයක් වශයෙන් තියාගන්න. මොකද හේතුව අපි ඊළඟ වැඩසටහන් වල ඒ හේතුව කියනවා. ඒ හේතුව අනිවාර්යයෙන්ම දුල පුතාලට පැහැදිලිව තේරුම් කරලා දෙනවා. ඒතර මේ පොලි වියදම දැනට කියන්නේ නැහැ. මොකද ඒක හේතුව කුතුහලයක් තිබිය යුතු නිසා. හැබැයි මතක තියාගන්න මේ අවස්ථාවේ පොලි වියදම අපි සැලකිල්ලට භාජනය කරන්නේ නැහැ. මොනව කරනකොටද? මුදල් ප්‍රවාහය හොයනකොට. නමුත් අපිට දීලා තියෙන්නේ සුද්ධ ලාභයනේ. දැනටම සුද්ධ ලාභය හොයනකොට බදුපසු සුද්ධ ලාභය හොයනකොට පොලිය වියදමක්සේ අඩු කරලා ඉවරයි. ඒ නිසා ඒකේ බලය නැති කරන්න මොකද කරන්න ඕන? නැවතත් ඒක ඇඩ් බෑක් කරන්න ඕන. ඒක නැවතත් එකතු කරාම ඒකේ බලය නැති වෙලා යනවා. ඒ නිසා තමයි අපි මේ පොලි වියදම ඔන්න බලන්න මේ පොලි වියදම මෙතනින් පොලි වියදමේ බලය නැති කරන්න තමයි මේකේ ඇඩ් බෑක් කරන්නේ. එතකොට දුල පුතාට පැහැදිලි. ඊට පස්සේ මොකද කරන්නේ? මීට පෙර කිව්ව විදිහට විවිධ මුදල් නොවන මුදලින් ගලා යන්නේ නැති මුදල් නොවන වියදම් තියෙන්න පුළුවන් ශුද්ධ ලාභය ගණනය කරනකොට ඒවත් අපි ඉවත් කරගන්න ඕන නිසා මොකක් කරන්න ඕනද? නැවත ඒවා එකතු කරන්න ඕන. දැන් ෂෙයා කියන එක එක්ක ආයතන හා පරිපාලන වියදම් වල ගොඩ නැගිලි ෂෙයා එවැනි විදිහට දැන් මෝටර රථ ෂෙයා නම් සමහර වෙලාවට විකුණුම් සහ බෙදා හැරීමේ වියදම් යටතේ තියෙන්න පුළුවන්. ඒතර එවැනි ෂෙයා වියදම මොනව කරන්න ඕනද? ඒකේ බලය නැති කරන්න ඒව නැවත එකතු කරන්න. එකතු කරාම පුතාලට මොකද ලැබෙන්නේ? මෙන්න මේ බදු පසු මුදල් ප්‍රවාහය ලැබෙනවා. බදු පසු මුදල් ප්‍රවාහය ලැබෙනවා. ඉසුරු සර් දැන් මේකත් එක්ක පැන නගින තව ගැටලුවක් තමයි මේ ඉසුරු සර් පැහැදිලි කරා බදුපසු මුදල් ප්‍රවාහ කියන එක පිළිබඳව පැහැදිලි කරා. නමුත් අපේ දරුවන්ට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් සමහර අවස්ථාවලදී සමහර අපේ ආයෝජන ඇගීමේ ශිල්පකමවලදී අපිට බදුපසු ලාභය අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. මේ දරුවන්ට සමහර වෙලාවට අභ්‍යාසය තුල දීලා තියෙන්නේ බදුපසු මුදල් ප්‍රවාහය නම් එවැනි අවස්ථාවකදී අවශ්‍ය වෙනවා බදුපසු මුදල් ප්‍රවාහය බදුපසු ලාභය බවට පරිවර්තනය කරන්න. මේ ඉසුරු සර් කතා කරේ බදුපසු ලාභයේදී ඇති අවස්ථාවකදී කොහොමද බදුපසු මුදල් ප්‍රවාහ බවට පරිවර්තනය කරගන්නේ කියලා. අපි දරුවන්ට අපි දරුවන්ගේ ප්‍රශ්න තියෙන්න පුළුවන් මේ බදුපසු මුදල් ප්‍රවාහය දීලා තිබෙන අවස්ථාවලදී බදුපසු ලාභය ගලපන ආකාරය පිළිබඳව. ඒ සම්බන්ධනොත් පොඩි පැහැදිලි කිරීමක් කරනවා නම් කොහොමද? ඔව්. දැන් සමහර වෙලාවට දරුවන් තේරුම් ගන්න ඕනේ දැන් මෙතන දැන් දෙන්න පුළුවන් දෙආකාරව දෙන්න පුළුවන්. සමහර වෙලාවට ඍජුවම මුදල් ප්‍රවාහයන් දෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් අනුව කියනවා නම් ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු වලින් එහෙම නැත්නම් විකුණුම් වලින් අත්පිට ලැබිච්ච මුදල්. ඊට අමතරව දැන් අපි ණයට විකුණනවා නම් ණය ගැතියන්ගෙන් ලැබිච්ච මුදල්. ඊට පස්සේ දැන් අමුද්‍රව්‍ය ගන්නත් ඕනනේ. ඒතර අමුද්‍රව්‍ය ගන්නකොට අපි සැපයුම් කරුවන් සමග සම්බන්ධ වෙනවා. ඒතරට ණය හිමියන්ට ගෙවන මුදල් අත්පිට ගත්තොත් ගෙවන මුදල් ණය හිමියන්ට. එහෙම නැත්නම් අත්පිට ගන්නකොට ගෙවන මුදල් ගලා යෑමක්. ඊට අමතරව ණයට අපි අමුද්‍රව්‍ය ලබාගෙන තියෙනවා නම් ණය හිමියන්ට ගෙවීම. ඔන්න ඔය ආකාරයට මුදල් ප්‍රවාහයන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතර අපේ සර් අහපු ප්‍රශ්නෙන් අපේ දූල පුතාට ලැබෙන්න පුළුවන් දැන් සර් ඇහුවේ බදුපසු ශුද්ධ ලාභය ලැබිලා තිබ්බොත් ඒකේ යටතේ තියෙන මෙන්න මේ පොලි වියදම සහ මුදල්මය නොවන දේවල් අපි ඒකේ තියෙන බලය අපි අහිමි කරන්න බලය නැති කරන්න ඕනේ. ඒ නිසා තමයි දැනට මේවා පොලි වියදම ලාභය හදනකොට අඩු කරලා තියෙන නැවතත් ඒවා එකතු කරන්න ඕනේ. ඊට පස්සේ ඒ වගේම ෂෙයා වීම වගේ දේවල් දීලා තියෙනවා නම් දැන් ඔයාලට දීලා තියෙන්නේ බදුපසු ශුද්ධ ලාභය. මොකද අපේ අවශ්‍යතාවය තමයි මුදල් ප්‍රවාහය හදන එක. එතකොට දැන් අපි මෙතන ගත්තේ බදු පසු ශුද්ධ ලාභයනේ. සමහර වෙලාවට බදු පෙර ශුද්ධ ලාභය දීලා තියෙන්න පුළුවන්. මම දැන් සර්ගේ ප්‍රශ්නේ අන්නේ ඒක. එතකොට බදු පෙර ශුද්ධ ලාභය දීලා තිබ්බොත් අපි මොකද කරන්නේ? බදු කියන එකත් බදු ගෙවීමක් සිද්ධ වෙනවා. එතකොට බදු කියන එක ව්‍යාපාරයෙන් එළියට ගලාගෙන යනවා. එතකොට ඒකත් ඍණ මුදල් ප්‍රවාහයක්. ඉසුරු සර් කතා කරපු කාරණාව තුළ කරුණු දෙකක් මතුවෙන. එක බදු පෙර මුදල් ප්‍රවාහ බදු පෙර ලාභය තිබුණොත් ගලපන ආකාරය සහ බදු පසු මුදල් ප්‍රවාහ තිබුණොත් බදු පසු ලාභය ගණනය කිරීම සඳහා මේකේ ගැළපීම සම්බන්ධයෙන් දරුවන්ට අවබෝධයක් අවශ්‍ය වෙනවා. අනිවාර්යයෙන්ම බොහොම වැදගත් කාරණයක් මතු කරේ අපේ දරුවන් වෙනුවෙන්.
එතකොට මේන්න මේ දීලා තියෙන බදු පෙර සුද්ධ ලාභයේද බදු පසු සුද්ධ ලාභයේද කියලා දූල පුතාලා හොඳට තේරුම් ගන්න ඕන. අනිත් කාරණේස වැදගත්ම කාරණයක් තියෙනවා. මේවා සියල්ලම ඇස්තමේන්තුගත තොරතුරු. ඇස්තමේන්තුගත තොරතුරු. මොකද ප්‍රාග්ධන ආයෝජනය ගීමක් අපි අනාගතයේදී ලැබෙන අනාගතයේදී ලැබෙන මුදල් ප්‍රවාහ ගැන තමයි මේ අපි සාකච්ඡා කරන්නේ. එතකොට ඒක හොඳට තේරුම් ගන්න. මම ඒක නැවතත් අවධාරණයම කළා කියන්නම්. අර මම කියවනේ සංරචක පහක්. ඒ සංරචක සියල්ලම හදන්නේ මොන තොරතුරු මතද? ඒවා හදන්නේ අතීත තොරතුරු මත. නමුත් මේ මුදල් ප්‍රවාහයන් අපි හදන්නේ මේවා අනාගතයේදී තමයි මේ මුදල් ප්‍රවාහයන් අපේ ව්‍යාපාරවල ලැබෙන්නේ. තාම ලැබිලා නැහැ. සර් අපේ පැහැදිලිව කිව්වා ගිලිනු පිරිවැය කියලා දෙයක්ත් කතා කරන්නේ. එතකොට යම් කිසි දෙයක් දැනට දරලා නම් අපි මේ ප්‍රාග්ධන ආයෝජනය ගීම් වලදී අපි සලකා බලන්නේ නැහැ. ඒවට කියන්නේ ගිලුණු පිරිවැය කියලා. අපිව සලකා බලන්නේ නැහැ. එතකොට දූල පුතාලා හොඳට තේරුම් ගන්න ඕන මේවා ඇස්තමේන්තුගත දේවල්. එතකොට එවැනි අවස්ථාවක මේ විදිහට බදු පසු සුද්ධ ලාභය දීලා තිබ්බොත් ඒ කියන්නේ දූල පුතාලා හොඳට තේරුම් ගන්න ඕන බද්ද අඩු කළ ඉවරයිනේ. බද්ද අඩු කළ ඉවරයි. සමහරලාට ඔයාලට දෙන්න පුළුවන් බද්දු අඩු කිරීමට පෙර සුද්ධ ලාභයක්. එතකොට දූල පුතාලා තේරුම් ගත යුතුයි බදු කියන වියදමත් මුදල් ගලා යෑමක් ලෙස ඉවත් කළ යුතුයි. බද්ද මුදලින් ගෙවලා තියෙනවා නම්. එතකොට මම හිතනවා බොහොම පැහැදිලි වෙන්නේ නැති දූල පුතාලට මෙන්න මේ අපිට අවශ්‍ය වෙන්නේ මේ ඔයාලට බදුපසු සුද්ධ ලාභය දීලා තිබ්බොත් ඒකෙන් ජනිත කරගන්න ඕන බදුපසු මුදල් ප්‍රවාහය. අපිට ඒක තමයි අවශ්‍ය වෙන කාරණය. මම හිතනවා දූල පුතාලට පැහැදිලි වෙන්නේ නැති මේ කාරණය පිළිබඳ අනිත් එක බය වෙන්න එපා. මේ සාකච්ඡාව මෙතන යම් දෙයක් නොතේරුණා නම් අපි හදනවා ක්‍රියාකාරකම් අපිට තියෙනවා කීපයක් දරුවොත් එක්ක සාකච්ඡා කරන්න. ඒව කරනකොට දූල පුතාලට බොහොම පැහැදිලිව මේ මාතෘකාව මේ කාරණා ඊටාම හොඳ ආකාරයට දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපි ඊළඟට අපි යමු මෙන්න මේ මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීමේ අවස්ථා. මුදල් ප්‍රවාහ දැන් මේ වෙනකොටත් අපි සාකච්ඡා කරා විවිධාකාරයේ මුදල් ප්‍රවාහ ඒ ආයෝජනයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතකොට ඒක ක්‍රමානුකූලව මේ අවස්ථා යටතේ මනමින් සාකච්ඡා කිරීමට අවශ්‍යයි. අපි අපේ අනුරසයෙන් අහලා බලමු මේක කොහොමද මේ ආයෝජනයේ අපි මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කරනකොට මොනවද අවස්ථා කියලා අපි අනුරසයෙන් අහලා බලමු. ඔව් අපේ ඉසුරුස සඳහන් කරපු ආකාරයට අපි මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීම ඊටාම වැදගත් පියවරයක් වශයෙන් අපි සාකච්ඡා කරන්න යෙදුණා. අපි මීට පෙර තිබුණු සාකච්ඡාවේදී අපි විශේෂයෙන් කතා කරා මේ ව්‍යාපෘති එහෙම නැත්නම් මේ ආයෝජන ව්‍යාපෘති ඇගීමේදී ඊටාම වැදගත්ම පියවර තමයි මේ මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීම කියන එක. මේ මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීමේදී ඇත්තටම අපිට ප්‍රධාන පියවරයන් තුනක් ඔස්සේ සාකච්ඡා කරන්නට පුළුවන්. ප්‍රධාන පියවරයන් තුනක් තිබෙනවා. එකක් තමයි පළවෙනි අවස්ථාව මූලික ආයෝජන මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීම. ඊළඟ අවස්ථාව තමයි වාර්ෂික මෙහෙයුම් මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීම. සහ අවසාන වශයෙන් අවසාන වර්ෂයේ එහෙම නැත්නම් මේ ව්‍යාපෘති අවසාන වන අවස්ථාවේ ඒ මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීම. අතරම අපි ප්‍රායෝගික උදාහරණයක් මේ සම්බන්ධයෙන් යොදා ගත්තොත් ඒ උදාහරණයත් සමග මම හිතනවා අපිට ඉතා හොඳින් මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. අපි හිතුවොත් එහෙම දැන් මේ වර්තමානයේ තියෙන මේ කොරෝනා වෛරස් තත්ත්වයක් එක්ක බොහෝ විට විවිධ නිෂ්පාදන වෙළඳපොළට එනවා, විවිධ නව නිපැයුම් වෙළඳපොළට එනවා. ඒ වගේම අපි කතා කරනවා මේ වෛරස් සඳහා මුහුණ දීමේ හැකියාව ගොඩක් වැඩි වෙනවා කියලා මේ සමහර ඖෂධ දේශීය ඖෂධ මේ පරිහරණය කිරීම තුළ අපිට හැකියාව ලැබෙනවා කියලා මේ වගේ වෛරස් වලට මුහුණ දීමේ ශක්තිය. ඉතින් ඒ මේ සංකල්පයේ මත ඉඳලා නව නිපැයුමක් යම් අපි හිතුව දේශීය වෛද්‍යවරයෙක් ඒ නව පෙත්තක් එහෙම නැත්නම් ටැබ්ලට් එකක් අපිට කරනවා. අපි නිෂ්පාදනය කරොත් එහෙම දැන් ඔහු මේ වෙනකොටත් යම් ආකාරයක නිෂ්පාදන කටයුත්තක් කරගෙන යනවා. ඔහු මේ වෙනකොට සමහර වෙලාවට කුඩා බෙහෙත් ශාලාවක් පවත්වන්න යන්නට පුළුවන්. සමහර මැෂින් යම් ප්‍රමාණයක් ඒ මේ වෙනකොට නිෂ්පාදනය කරන ඒ බෙහෙත් වර්ග, ඒ ඖෂධ වර්ග සඳහා භාවිතා කරන්නට පුළුවන්. නමුත් එම වෛද්‍යවරයා අදහස් කරනවා නම් තවත් කාර්යක්ෂමතාවයෙන් වැඩි. දැන් මේ අලුත් නිෂ්පාදනය සමහර වෙලාවට පැරණි පොතපතේ තියෙන එහෙම නැත්නම් පුස්කොළ පොත්වල තිබෙන ඒ
ආයුර්වේද වට්ටෝරුවකට අනුව පිළිල කරා වෙන්නට පුළුවන්. ඒ පිළිල කිරීම සඳහා නොයෙකුත් ආකාරයේ පර්යේෂණයන් කරන්නට පුළුවන්. නොයෙකුත් හැදෑරීම් කරන්නට පුළුවන්. නොයෙකුත් සමීක්ෂණ කරන්නට පුළුවන්. මේ සියලු දේ කරලා තමයි මේ තීරණයට ඔහු එළඹෙන්නේ. ඒතර මේ වෛද්‍යවරයා අවසානයේ තීරණය කරනවා නම් මේ සියලුම පරීක්ෂණ සහ සමීක්ෂණ වලට පසුව මේ පෙති වර්ගය නිෂ්පාදනය කරන්න ඔහුට දැනටත් හැකියාව තිබෙනවා මේ තිබෙන ඔහුගේ පැරණි යන්ත්‍රයේ මගින් බෙහෙත් වර්ග නිෂ්පාදනය එම පෙති වර්ගය නිෂ්පාදනය කරන්නට. නමුත් ඔහු කල්පනා කරනවා මේ ලෝකේ රටේ තියෙන ඉල්ලුමත් එක්ක තවත් දුරටත් මේ ඉල්ලුමට සරිලන සැපයුමක් කරන්න නම් ඊටාම කාර්යක්ෂමතාවයෙන් වැඩි ඒ වගේම ගුණත්වය හොඳින් ආරක්ෂා වන නව යන්ත්‍රයක් මිලදී ගැනීම සුදුසුයි කියලා. ඒතර ඒ නව යන්ත්‍රය කුමක්ද කියන එක පිළිබඳවත් ඒ නව යන්ත්‍රය තුලින් උද්ගත වන මුදල් ප්‍රවාහ පිළිබඳවත් ඔහුට හොඳ අවබෝධයක් තිබිය යුතු වෙනවා. ඒ නිසා ඔහුගේ ඒ අද කරන මේ ආයෝජනයේ ප්‍රතිලාභ ලැබෙන්නේ සමහරට මේ ජීව කාලය පුරාවට. සමහරලාට මේ යන්ත්‍රයේ ජීව කාලය කියන එක සමහරලාට අවුරුදු 10ක් 15ක් වෙන්න පුළුවන්. ඊටත් වඩා වැඩි වෙන්නට පුළුවන්. ඒ නිසා අපිට මේ මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කරනකොට ඒ ජීව කාලය පුරාවටම ඇස්තමේන්තු පිළිල කියලා යුතු වෙනවා. අපි උදාහරණයක් වශයෙන් හිතුවොත් එහෙම මේ වෛද්‍යවරයා වසර 10ක් පුරාවට මේ යන්ත්‍රයේ ප්‍රයෝජනෙට ගන්නවා කියලා. ඒතකොට වසර 10ක මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කරන්නට ඕනේ. ඒ මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කරනකොට විශේෂයෙන්ම අධ්‍යයන 3ක් යටතේ තමයි අපි ඇස්තමේන්තු කරන්න ඕනේ. දැන් අපි ඉසුරු සර් අපි හිතුවොත් එහෙම මොන වගේ මුදල් ප්‍රවාහද මීට අදාළ වෙන්නේ. දැන් අපි කතා කරා මුදල් ප්‍රවාහ සහ ලාභ අතර වෙනස්කම්. අපි සැලකිල්ලට ගන්න ඕන මුදල් ප්‍රවාහ සකස් කරන මොනවද කියන එක අපි ගිය සතියේදී සාකච්ඡා කරා. එතකොට දැන් මේ කියන කාරණා අතර මොනවද මේ මුදල් ප්‍රවාහ උද්ගත වෙන මුදල් ප්‍රවාහ. ඉතින් අපිට උද්ගත වෙන මුදල් ප්‍රවාහ ප්‍රධාන වශයෙන් අධ්‍යයන 3කට සාකච්ඡා කරන්න පුළුවන්. මූලික ආයෝජන මුදල් ප්‍රවාහ, ඒ වගේම වාර්ෂික මෙහෙයුම් මුදල් ප්‍රවාහ, ඒ කියන්නේ අවුරුදු 15 පුරාවටම ලැබෙන මුදල් ප්‍රවාහ සහ අවසාන අවුරුද්දේ ඒ වර්ෂයේදී උද්ගත වන මුදල් ප්‍රවාහ වශයෙන් මේ මුදල් ප්‍රවාහ ශේෂ්ඨ 3ක් ඔස්සේ කතා කරන්නට පුළුවන්. අපි හිතුවොත් එහෙම දැන් මේ සිද්ධිය අපි මේ සංකල්පයේ මත පදනම් වෙලා අපි මුදල් ප්‍රවාහ මොනවද තියෙන කියලා හිතුවොත් එහෙම ඇත්තට මේ දරුවන්ටත් හොඳ තරමක අවබෝධයක් ඇති මේ දවස්වල ප්‍රවෘත්ති වලට ඇහෙන දේවලුත් එක්ක මේ වගේ නිෂ්පාදනයක් වෙළඳපොළට ආවොත් මොන වගේ දේවල්ද වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි දන්නවා මේ වගේ යන්ත්‍රයක් පිට අපි ගේනවා නම් සමහරවිට අපි වෙන රටකින් ගේන්න වෙනවා ආනයනය කරන්නට වෙනවා. එතකොට දූල පුතාලා දන්නවා එහෙම යන්ත්‍රයක් දැන් සර් කියපු විදිහට අපේ අනුර සර් කියපු විදිහට ටිකක් වටිනාකම වැඩි යන්ත්‍රයක් තමයි අදාළ වෛද්‍යවරයා ගේන්න ඕන. එතකොට ඒ සඳහා අර ඇස්සමේන්තු ඒ කියන්නේ විකල්පයන් බලලා ඒ විදිහට අදාළ යන්ත්‍රය ගෙන්නන්න ඕනේ. සමහරට විදේශ රටකින් වෙන්න පුළුවන් ඒක ගේන්නේ. එතකොට දූල පුතාලා මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා LKS 16 දීපල පිරියත උපකරණ. එතකොට දීපල පිරියත යන්ත්‍රයක් ගේනකොට මොනවද දරන්න ඕන පිරිවැය කියලා දූල පුතාලා මේ වෙනකොටත් දන්නවා. අදාළ සැපියුම් කරුවට අදාළ ඒ රටේ ඉන්න විදේශ රටකින් ගෙන්නනවා නම් ඒ රටේ ඉන්න සැපියුම් කරුවට අපි ගෙවන්න ඕන. එතකොට ඒක ගෙන මේ කුලී තියෙනවා. ස්ථාපනය කිරීමේ පිරිවැය තියෙනවා. එතකොට ඒවා තමයි අපේ අනුර සර් මේ මූලික ආයෝජනය. ඔව් ඊළඟට දැන් මේ ඉසුරු සර් කිව්වා වගේ මූලික ආයෝජනයට අදාළ වෙන්නේ ඉසුරු සර් තව කාරණාවක් තියෙනවා. දැන් මෙතන දැන් අපි කියනවා මේ ගාන්න ඔබතුමා සඳහන් කරපු විදිහට දැන් අපි කියමු ජපානයෙන් මේක ගෙන්නනවා. ඒතර ජපානයෙන් ලංකාවට ගේනකොට ලංකාව වරාය දක්වා ගේනවා. ඊට පස්සේ වරාය සිට අපේ ඔය කියන වෛද්‍යවරයාගේ ඒ පරිශ්‍රය කරා කර්මාන්තසාර කලාව ගේනවා. ඊළඟට ඒ සඳහා ඒක ස්ථාපිත කරන්න වෙනවා සමහරලාට සමහර සමහර ඇතුළත් කිරීම තියෙන්න පුළුවන්. ඒතර මේ සියලු දේ කරාට පස්සේ ඒ අපි නව යන්ත්‍රයට අදාළ දේවල් තමයි ඒ කිව්වේ. ඊට අමතරව සර් දැන් අපිට තව එන්න පුළුවන් කාරණාවක් තමයි දැන් අපි කියවනේ පැරණි යන්ත්‍රය තිබ්බයි කියලා. ඒ තිබ්බ යන්ත්‍රය මේ අවස්ථාවේදී විකුණන්නට පුළුවන්. මොකද යන්ත්‍ර දෙකක අවශ්‍යතාවයක් නැහැනේ. මේවා අපි කියන්නේ දැන් එක යන්ත්‍රයක් ගත්තාම අනික එක මේ නිරායාසයෙන් ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඒතර ඉවත් කිරීම සඳහා ඉවත් කිරීම සිදු වෙනකොට ඒකට අපිට යම්කිසි මුදල් ගලා ඒමක් සිද්ධ වෙනවා. දැන් මේ අපි කලින් කතා කරපු සියලු දේ මුදල් ගලා යාම. ව්‍යාපාරයෙන් පිටතට මුදල් ගලා යාම තමයි අපි කතා කරන්නේ. ආයෝජනය කරන්න එළියට යනවා. එතකොට දැන් ඊළඟට මේ වත්කම විකිණීම නිසා පවතින වත්කම විකිණීම නිසා අපිට මුදලක් ලැබෙනවා. ඒ වගේම අපි කල්පනා කරනවා තවත් කාරණාවක් තියෙනවා. අපි ඒක විකුණන්නේ ඒ වත්කමේ පොත්තගේට වඩා එහෙම නැත්නම් ධාරණාගේට වඩා
අඩුවෙන්ද වැඩියෙන්ද කියන කාරණා. යම් විදියකින් අපි ධාරණාගයට වඩා වැඩි මුදලකට මේක වික්කොත් එහෙම එවැනි අවස්ථාවකදී අපිට අමතර බද්දක් ගෙවීමටත් සිද්ධ වෙන්න පුළුවන්. ඒතර එහෙම වුණොත් මොකද කරන්නේ? අපි අර පැරණි යන්ත්‍රය විකුණු මිලෙන් අර ගෙවන බද්ද අඩු කරලා එන ඒ සුද්ධ අගය අර මූලික ආයෝජනයෙන් අඩු කරලා තමයි මූලික ආයෝජනයේ සුද්ධ ප්‍රතිඵලය නැත්නම් සුද්ධ මුදල් ප්‍රවාහය ලබා ගන්න. සුද්ධ මුදල් ගලා යාම අපි හඳුනා ගන්න. ඉතින් ඒ ආකාරයට මම හිතනවා දැන් අපේ දරුවන්ට හොඳට පැහැදිලි වෙන්න නැති මේ ප්‍රායෝගික උදාහරණයක් සමග ඊළඟට අපි දෙවන අධීරයට ගියොත් එම මොනවද මේ තුලින් උද්ගත වන මුදල් ප්‍රවාහ දැන් අපි හිතුවොත් ඉතුරු සර් දැන් මේ පෙත්ත නැත්නම් මේ ටැබ්ලට් එක නිෂ්පාදනය කරලා අපි වර්ෂයකට ලක්ෂයක් අපි මේ ටැබ්ලට් නිෂ්පාදනය කරනවා මේ පෙති ලක්ෂයක් නිෂ්පාදනය කරලා වෙළඳපොළට ඉදිරිපත් කරනවා අපි උදාහරණයක් වශයෙන් මේ පෙත්තක මිල රුපියල් 10යි කියලා අපි උපකල්පනය කරොත් එහෙම එතකොට අපිට රුපියල් 10 වැඩි කිරීම ලක්ෂ 10ක මුදල් ලැබීම් ප්‍රවාහයක් අපිට උද්ගත වෙනවා අනාගතයේදී අපි අපේක්ෂා කරන සෑම වර්ෂයකම මේ ගාන ඒතර වර්ෂ 10 නම් ජීව කාලය වර්ෂ 10 පුරාවටම ওই කියන ප්‍රතිලාභ සමහර වෙලාවට හැබැයි වෙනස් වෙන්නත් පුළුවන් අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙන්නත් පුළුවන් සමහරට මේ අවුරුද්දේ ලක්ෂය ඊළඟ අවුරුද්දේ මේකේ ධාරිතාවය වැඩි වෙන්න පුළුවන් මේ සේවකයන්ගේ පුහුණු වීමත් එක්ක නේද මේ වගේ වියදම් මේකට අදාළ වෙන්නට පුළුවන් එතකොට මේවත් අපි අදාළ කරගන්නවා ඒ ලැබීම් ප්‍රවාහ වශයෙන් මේ මෙහෙයුම් වලට අදාළ අනිත් එකස අපි එතෙන්ද කියනවා දැන් අපි එහෙම විකුණන්න නම් අපි යම් කිසි නිෂ්පාදනයක් කරන්නත් ඕනනේ. එතන ඒවට අවශ්‍ය වෙනවා අමුද්‍රව්‍ය. එතන අමුද්‍රව්‍ය අවශ්‍ය නැහැ. පෙති හදන්න අමුද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපි ඖෂධ වර්ග එතන විවිධ දේවල් දාලා තමයි අපි හදන්න ඕනේ. එතකොට ඒ සම්බන්ධ මුදල් ගලා යෑමක් සිද්ධ වෙන්න පුළුවන් නේද? මුදල් ගලා යෑම විශේෂයෙන්ම මේ සඳහා සම්බන්ධ වෙන මේ සේවකයන්ට වැටුප් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේම විදුලිය ජලය විවාගේ නොයෙකුත් පහසුකම් අපි සපයන්න වෙනවා. ඒ සඳහා අපිට වියදම් යනවා. මේ සියලුම දේවල් මුදල් ගලා යාම. ඒ කියන්නේ මේ අපි කතා කරපු නොකරපු විශාල ප්‍රමාණයක් තියෙන්නට පුළුවන් මේ සඳහා අදාළ වෙන. ඒතකොට මේ සියලුම මුදල් ලැබීම් ප්‍රවාහ වලින් වාර්ෂිකව සිදුවන මුදල් ලැබීම් ප්‍රවාහ වලින් මුදල් යෙදවීම් ප්‍රවාහ අපි ගලා යාම අඩු කිරීමෙන් පස්සේ අපිට සුද්ධ මුදල් ප්‍රවාහය මෙහෙයුම් සුද්ධ මුදල් ප්‍රවාහය බදු පසු මුදල් ප්‍රවාහය අපිට හඳුනා ගන්න පුළුවන්. මේදී බදු අඩු කරන්න බදු අය කිරීමක් සිදු වෙනවා නම් මේ ව්‍යාපාරය සම්බන්ධයෙන් ඒ බදුත් අඩු කරාට පස්සේ ලැබෙන එක තමයි වාර්ෂික සුද්ධ මෙහෙයුම් මුදල් ප්‍රවාහ වශයෙන් අපි හඳුනා ගන්න. ඒතර මේකෙදි තවත් අපිට බැරි වෙච්ච කාරණාවක් තියෙනවා ඉසුරුස යම් විදිහකින් දැන් අපි කියනවා අලුත් යන්ත්‍රයක් අපි මිලදී ගත්තා. මිලදී ගැනීම සමග මේ යන්ත්‍රයට අවශ්‍ය අමතර සේවක සංඛ්‍යාව මේකේ ධාරිතාවය වැඩි වීමත් එක්ක අමතර සේවක සංඛ්‍යාවක් අවශ්‍ය වෙන්න පුළුවන්. අමතර ඖෂධ ප්‍රමාණයක් අවශ්‍ය වෙන්න පුළුවන්. දැන් මේ කියන පෙති වර්ග නිෂ්පාදනය කිරීම සඳහා. මේ කාරණාව සඳහා ඒතර අපිට අතිරේක කාරක ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. ඒ අතිරේක කාරක ප්‍රාග්ධනයත් අපේ ආයෝජනයේ කොටසක් බවට පත් වෙනවා. ඒ නිසා අර මූලික ආයෝජනය ගණනය කරනකොට ඒ වෙනි තත්ත්වයක් තිබ්බොත් එයත් අපේ මූලික ආයෝජනයේ කොටසක් වශයෙන් එකතු කිරීමට වාජනය කළ යුතු වෙනවා. ඒකස අපි තවදුරටත් පැහැදිලි කරනවා නම් අපේ දූල පුතාලට මේක ධන මුදල් ප්‍රවාහයද ඍණ මුදල් ප්‍රවාහය. ඒ කාරක ප්‍රාග්ධනය කියන එක. ඒක ගැන පොඩ්ඩක් තව පැහැදිලි කරනවා නම් ඒක දරුවන්ට ඉතාම වැදගත් වෙයි කියලා හිතනවා. මොකද ඒක විශේෂ කාරණයක්. මොකද මේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව කියන එක අර මීට පෙර සාකච්ඡා කරපු දේපල පිරියුත් උපකරණ ගන්නකොට ඒ පිරිවැය සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේක මෙතෙන්දි විශේෂයෙන්ම තව ගැඹුරට ඒක සාකච්ඡා කරනවා නම් වැදගත් කියලා හිතනවා සර්. ඔව්. ඒතර ඇත්තටම දැන් මෙතන කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ දැන් අපි යන්ත්‍රයක් ගත්තට අපි අලුත් යන්ත්‍රයක් අපේ පරිසරය තුළට ගෙනාවට නිෂ්පාදනයක් සිදු වෙන්නේ නැහැ නේ. ඒතර නිෂ්පාදනයක් සිදු නොවන නිසා අපිට ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ඕනේ. සමහරට ඒකට අවශ්‍ය විදුලිය, ඒ වගේ පහසුකම් යටිතල පහසුකම් ප්‍රමාණයක් ඕනේ. ඒතර මේ සියලුම දේවලුත් එක්ක ඊට අමතරව මොකද්ද වෙන්නේ? ඊට අමතරව අපිට ඕන වෙනවා මේ අමුද්‍රව්‍ය වලට අමතරව සේවකයන්ට වැටුප් ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ අතිරේකව, ඒ කියන්නේ මේ තීරණය ගැනීම නිසාම අපිට යම්කිසි ආකාරයක අතිරේක මේ කෙටි කාලීන ප්‍රාග්ධන අවශ්‍යතාවයක් ඇති වෙනවා නම් එතකොට එවැනි අවස්ථාවලදී අපි සඳහන් කරනවා මේ කාරක ප්‍රාග්ධනයේ අවශ්‍යතාවයක් ඇති වෙනවායි කියලා. අතිරේක කාරක ප්‍රාග්ධනය තමයි මෙතන ඇත්තම අපි අදාළ කරගන්නේ. මොකද මේ තීරණය ගැනීම නිසාම අතිරේකව අවශ්‍ය වෙන කාරක ප්‍රාග්ධනයේ කෙටි කාලීනව යෙදිය යුතු ඒ ආයෝජනය තමයි අපි හඳුනාගන්නේ කාරක ප්‍රාග්ධනය වශයෙන්. එයත් මූලික ආයෝජනයේදී මුදල් ගලා යාමක් වශයෙන් හඳුනා ගන්න ඕනේ. අපි දන්නවා මේ සෑම උදාහරණයකම වාගේ අපි මේ මූලික ආයෝජනයේ සුද්ධ ප්‍රතිඵලය ඍණාගයක් තමයි ගන්නේ. ඍණාගයක් කියන අදහස් වෙන්නේ මුදල් ගලා යාමක් තමයි ඒ නිසා සිදුවන්නේ.
ඉතින් මම හිතනවා දැන් අපි මූලික ආයෝජනයේ මුදල් ප්‍රවාහ, ඒ වගේම වාර්ෂික මෙහෙයුම් මුදල් ප්‍රවාහ පිළිබඳ අවධානය යොමු කරා. අපි අවසාන කාරණාව කෙරෙහි අවධානය යොමු කරොත් මෙතනදී අපි ඊළඟ කාරණාව තමයි පරයන්ත මුදල් ප්‍රවාහ. පරයන්ත මුදල් ප්‍රවාහ කියන අදහස් වෙන්නේ අපේ මේ ව්‍යාපෘතියේ අවසන් වන අවස්ථාවේ සමහරට වසර අපි උදාහරණයක් ගත්තා මේ යන්ත්‍රය වසර 10කින් අවසන් වෙනවා කියලා. මේකේ ඵලදායී ජීව කාලය වසර 10කින් අවසන් වෙනවා නම් ඒ අවස්ථාවේදී අපි මේ යන්ත්‍රය විකිණීමෙන් අපිට අලෙවි කිරීමෙන් අපිට යම්කිසි මුදලක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේ මේ යන්ත්‍රය සමග තිබෙන නොයෙකුත් තව උපකරණ තියෙන්න පුළුවන් සුළු සුළු උපකරණ ඒවා විකිණීමෙන් අපිට යම්කිසි ලැබීමක් මුදල් ගලා ඒමක් සිදු වෙන්නට පුළුවන්. ඒ වගේම සර් අපි කියන්නට ඕනේ අර මම ඉස්සෙල්ලා කිව්වා අතිරේක කාර්ය ප්‍රාග්ධනයක් අපි අවශ්‍යයි කිව්වා වර්ෂයේ මේ ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේදී ඒ අතිරේක කාර්ය ප්‍රාග්ධනයත් අපිට කාල පරිච්ඡේදය අවසන් වෙනකොට නැවත මුදල් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා එයත් මුදල් ලැබීම් ප්‍රවාහයක් වශයෙන් අපි සලකන්න ඕන. එතනත් ඇත්තටම අපි සලකන්නේ මුලදී කතා කරන්නේ අපි කාර්ය ප්‍රාග්ධනය යෙදවීම, අපි අවසාන වර්ෂයේදී කතා කරන්නේ කාර්ය ප්‍රාග්ධනය ආවරණය වීම. ආවරණය වෙච්ච කාර්ය ප්‍රාග්ධනය මුදල් ලැබීම් ප්‍රවාහයක් වශයෙන් අපි සැලකිල්ලට භාජනය කරන්නට ඕනේ. ඊළඟ අපි මේ තිරේ දිස්වන ඊළඟ අංගයට ගියොත් මේකේ අර මම කතා කරපු කාරණා ටික ඊටාම පැහැදිලිව අන්තර්ගත කරලා තියෙනවා. දැන් මේ කතාවත් එක්ක ඒ අවබෝධය ඇතිව මේ තිරේ දිස්වන කරුණු පිළිබඳව අවධානය යොමු කරොත් ඔබට ඊටාම හොඳින් අවබෝධ කරගන්නට පුළුවන්. අපි බලමු පළවෙනි අවස්ථාවේ තියෙනවා මොකද්ද? නව වත්කම, නව ආයෝජනය, මිලට ගැනුම් පිරිවැය. අපි අර කිව්ව වත්කම අපි ජපානයෙන් ගේනවා නම් ඒ යන්ත්‍රය ජපානයේ ඉඳලා ලංකාවට ගෙනලා ලංකාවේ අපේ වරාය දක්වා ගෙනාවට පස්සේ ඒ අදාළ වන පිරිවැය. ඊළඟට අපේ ඊළඟ ව්‍යාපාර ස්ථානයේ වෙත ගෙනීම සහ සවි කිරීම ස්ථාපිත කිරීම සඳහා අපි කරන යම්කිසි පිරිවැයක් තියෙනවා නම් ඒ පිරිවැයත් මෙතෙන්ට අදාළ වෙනවා. එතකොට ඊට අමතරව තමයි අර මම කියව අතිරේක කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවය. දැන් මම හිතනවා අමතරව පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ අපේ දරුවන්ට. අපි කතා කරපු කාරණාත් එක්ක ඊටාම හොඳින් අවබෝධ වෙන්නට ඇති. අන්න මේ දක්වාම අපි මේ සියලු දේ අපිට එකතු කරලා ගන්නට පුළුවන්. මේ දක්වාම එකතු කරපුවාම මූලික ආයෝජනයට අදාළව අපි මේ කරපු අපිට මුදල් ගලා යාම් ප්‍රවාහ, ඒ කියන්නේ මේ ආයෝජන අවස්ථාව ආරම්භයේදී මුදල් ගලා යාම් ප්‍රවාහ තමයි මෙතන සඳහන් වෙලා තියෙන්නේ. මෙහිදීත් කරුණු දෙකක් වැදගත් වෙනවා. මෙන්න මේ දෙක තමයි සත්‍ය වශයෙන්ම අපේ මේ වත්කමේ මේ පිරිවැයට එකතු වෙන කොටස් බවට පත් වෙන්නේ. ඒක වැදගත් වෙන්නේ ඔබ යම්කිසි අවස්ථාවකදී මේ ෂෙවීම් නිශ්චය කරනවා නම් ඒ නිශ්චය කරන අවස්ථාවේදී පිරිවැය තමයි පදනම් කරගන්නේ. මේ පිරිවැය තමයි මේ ජීව කාලය පුරා අපි බෙදා හරින්නේ ෂෙවීම් වශයෙන්. ඒ නිසා මේ පිළිබඳව අවබෝධයත් ඊටාම වැදගත් වෙනවා. මේ දක්වාම සියලු දේවල් තියෙන්නේ මුදල් ගලා යාම් ප්‍රවාහ. ඒ කියන්නේ ව්‍යාපාරයෙන් පිටතට මේ ආයෝජන ප්‍රතිඵලයක් වශයෙන් යන මුදල් ප්‍රවාහ තමයි අපි කතා කරේ. මේ ඉන් අනතුරුව මේ තුනෙන් අමතරව ඊළඟට තියෙන කාරණාව තමයි මම කතා කරපු පැරණි යන්ත්‍රය නැත්නම් පවතින කියන අදහස් කරේ පැරණි යන්ත්‍රයේ විකිණීමෙන් ලැබෙන මුදල් ප්‍රමාණය සහ එම යන්ත්‍රයේ විකිණීම මත යම්කිසි ලාභයක් තියෙනවා නම් ඒ ලාභය අඩු කරලා ඒ මත බද්ද ලාභය මත බදු ඒ ලාභය මත බද්ද තමයි අපි ගලපන්නේ. බද්ද අඩු කරාට පස්සේ ලැබෙන පිළිතුර අපි ගන්නවා ඇත්තට මුදල් ලැබීම් ප්‍රවාහයක් වශයෙන්. ඒතර මුදල් ලැබීම් ප්‍රවාහය කියලා අපි ඇත්තටම ගන්නෙ මේ ආරම්භයේදී මේ පැරණි වත්කම විකුණලා ඊට අදාළ බද්දක් තියෙනවා නම් ඒ බද්දත් අඩු කරලා ලැබෙන ආගය. දැන් ඉසුරු සර් මට තේරෙනවා ඉසුරු සර් මගෙන් ප්‍රශ්නයක් අහන්න හදනවා කියලා. ඉතින් ඒ අහන්න හදන ප්‍රශ්නේ තමයි මෙතනදී මේ ධාරණාගයට වඩා පැරණි යන්ත්‍රය ධාරණාගයට වඩා අඩු වගේකට වික්කොත් මොකද වෙන්නේ කියලා. ඇත්තට මේ අඩු වගේකට විකිණීම මත අපිට යම්කිසි ආකාරයක බදු ඉතිරි කිරීමක් වෙන්නට පුළුවන්. ඒ ඉතිරි කිරීමක් වුණොත් එහෙම මේ ගැළපීම වෙනත් ආකාරයකට තමයි සිදු වෙන්නේ. ඒ කියන්නේ පවතින යන්ත්‍රයේ විකුණුම් මිලට එකතු කරන්නයි ඕනේ බදු ඉතිරි කිරීම. එකතු කරාට පස්සේ නාගය තමයි සම්පූර්ණ මුදල් ගලා යාම් ප්‍රවාහයට ගලපන්නේ. අපි අවසානයේදී අපිට හොයාගන්න පුළුවන්කම ලැබෙනවා මුදල් ගලා යාම් ප්‍රමාණය මොකද්ද? මූලික ආයෝජනය හේතු කොටගෙන කාල පරිච්ඡේදය නැත්නම් ව්‍යාපෘතිය ආරම්භයේදී සිදුවන මුදල් ගලා යාම ඔබට දකින්න පුළුවන් සුද්ධ මුදල් ගලා යාම මූලික ආයෝජනය මත. ඊළඟට මම කැමති පොඩි ප්‍රශ්නයක් තව ප්‍රශ්නයක් දැන් සර් කිව්වා
ප්‍රශ්න මේ සාකච්ඡාව ඉතාම වැදගත් දූල පුතාලා වෙනුවෙන් තමයි මේ ප්‍රශ්නත් අහන්නේ. මොකද දූල පුතාලට හොඳ අවබෝධයක් මේ සාකච්ඡාවට ඇහුම්කන් දීමෙන් ලබා ගන්න ඕනේ. ඒක තමයි අරමුණ. ඒ නිසා මට හිතෙනවා මෙන්න මෙතන තා පොඩ්ඩක් මොකක්ද දන්නවද? ඒකට හේතුව තමයි සර් මේක පැහැදිලි කරා ඉතාම මනාලෙස පැහැදිලි කරා මෙන්න මෙතන වත්කමේ පිරිවැය කියන එක. වත්කමේ පිරිවැය කියන එක අතිශය වැදගත්. ඒකට හේතුව තමයි අපි ෂෙයා කරන්නේ වත්කමේ පිරිවැය. මොකද ෂෙයා කියන එක අපිට අවශ්‍ය වෙනවා යම් යම් ගැළපිලි කරන්න. යම් යම් ගැළපිලි කරන්න මොකද ෂෙයා කියන්නේ එක මුදල් නොවන ප්‍රවාහයක්. ඒ නිසා ඒ ෂෙයා කියන එක හොයාගන්නකොට වැරදිලාවත් එකතු කරන්න එපා මේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව කියන එක එකතු කරන්න එපා වත්කමේ පිරිවැයක් ලෙස. එහෙම කරොත් වැරදි. ඒ නිසා බොහොම අපේ සර් එක පැහැදිලිව කිව්වා මෙන්න මේ දෙක තමයි මේ ලියලා තියෙන්නේ. අන්න ඒක හොඳට මනාව හොඳට අවධාරණය කරගන්න. අන්න ඒ කියන කාරණය මොකද ඒක වැදගත් කියලා හිතුවා දරුවන්ට. මොකද ඒක වැරදීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒක නිසා තමයි ඒක හොඳයි සර් දැන් අපි මේක ඉදිරියට ඉතුරු සර් කියපු කාරණාව ඊටම වැදගත්. ඒ නිසා මේ පිරිවැය කියන එක හොඳින් හඳුනා ගන්නට ඕනේ. ඒ වගේ මූලික ආයෝජනයේ මුදල් ප්‍රවාහ කියන එක වෙනම හඳුනා ගන්නට ඕනේ. දැන් මේ කිව්ව විදිහට පිරිවැය ඒ වගේම මේ අතිරේක කාර්යප්‍රාග්ධන අවශ්‍යතාවය මේ සියල්ලම මුදල් ගලා යාම් ප්‍රවාහ ඒ වගේම පවතින වත්කම විකිණීම තුලින් උද්ගත වෙච්ච මුදල් ප්‍රවාහ තමයි මේ තියෙන්නේ. ඒ මුදල් ප්‍රවාහ ගැළපීම තුලින් නැත්නම් අඩු කිරීම තුලින් අපිට මූලික ආයෝජනයේ සුද්ධ මුදල් ගලා යාම අවබෝධ කරගන්නට පුළුවන්. ඒක ඊටාම වැදගත් වෙනවා. ඒතකොට අපි මේ වෙනකොට මේ මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීමේ පළවෙනි පියවර කරලා ඉවරයි. ඒ කියන්නේ මූලික ආයෝජනයේ මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කරලා ඉවරයි. අපිට ක්‍රියාකාරකම උත්පත් බලන්න පුළුවන්. ඒක තමයි සර්. ඔව්. දැන් මේ ක්‍රියාකාරකම දිහා බැලුවොත් එහෙම අපිට ඊටාම පැහැදිලි. දැන් අපි කතා කරපු උදාහරණය. අපි අර කිව්වනේ මේ මොකද්ද සර් කිව්වේ අපි මේ බෙහෙත් පෙති නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා දේශීය මේ වෛද්‍යවරුන්ගේ නිෂ්පාදනයක් අපි මේ එලි දක්වන්න යන්නේ. ඒතකොට මේ සඳහා යන්ත්‍රයක් මිලදී ගන්නවා. ඒ යන්ත්‍රයේ ඒ වගේම ඔහු ගාව මේ වෙනකොටත් යම් යන්ත්‍ර ප්‍රමාණයක් තිබෙනවා. එතකොට යන්ත්‍රයක් තිබෙනවා. ඒ යන්ත්‍රයේ පිරිවැය දීලා තියෙනවා. ඒ යන්ත්‍රයේ පිරිවැය පවතින පැරණි යන්ත්‍රයේ පිරිවැය 3,50,000යි. ඒ වගේම නව යන්ත්‍රයේ පිරිවැය ගැනුම් මිල 6,00,000යි. අපිස දරුවන්ට කියමුද මේ ගාන ලියා ගන්න කියලා. දරුවන්ට පුළුවන් මේක පිටපත ඒක හොඳයි නේද? ඒක හොඳයි. මොකද දරුවන්ට පස්සෙත් මේක නැවත නැවතත් පරිශීලනය කරන්න පුළුවන්. ඒ නිසා අපි දූල පුතාලට කියන මේ ගාන මේ රූපවාහිනී තිරියේ දිස්වන ගාන දූල පුතාලගේ පොතේ සටහන් කරගන්න. ඔව් විනාඩියක් අරන් මේක ලියා ගන්නට පුළුවන්. එතකොට තමයි අපි මම හිතනවා අපේ මේ සාකච්ඡාව සාර්ථක වෙන්නේ. සාකච්ඡාව සාර්ථක වෙන්න නම් මේ දරුවෝ මේ ප්‍රශ්නය මුලින්ම සටහන් කරගත යුතු වෙනවා. ඊළඟට අපි උත්තර ලබා ගන්න ආකාරය පිළිබඳව සාකච්ඡා කරමු. ඇත්තරම ඉසුරුස සඳහන් කරපු කාරණාව ඉතාම වැදගත්. හරි මම හිතනවා දැන් අපේ දරුවන් මේ පවතින යන්ත්‍රයේ පිරිවැය 3,50,000යි, නව යන්ත්‍රයේ ගැනුම් මිල 6,00,000යි, පැරණි යන්ත්‍රයේ අපේක්ෂිත විකුණුම් මිල 2,00,000යි, පැරණි යන්ත්‍රයේ විකුණුම් මුදල මත ගෙවිය යුතු බද්ද අපි අර කලින් සඳහන් කරපු ආකාරයට මේක කියලා තිනවා 40,000යි, නව කාර්ක ප්‍රාග්ධනය අවශ්‍යතාවය 85,000යි, ඒ වගේම නව යන්ත්‍රය ස්ථාපිත කිරීමේ වියදම 60,000යි යනුවෙන් මේ තොරතුරු ප්‍රමාණයක් ඔබ වෙත ලබා දීලා තියෙනවා. ඊට අමතරව ඔබෙන් ඉල්ලනවා මේ තොරතුරු මත පදනම් වෙලා පළවෙනි කාරණාව මූලික ආයෝජනයේ මුදල් ගලා යෑම හා මුදල් ගලා ඒම් වලට අදාළ මුදල් ප්‍රවාහ ගණනය කරන්න. ඔබ හොඳට තේරුම් ගත යුතු වෙනවා ඔබගේ විභාගයේදී ඔබෙන් අහලා තියෙන්නේ මොනවද? ඔබට දීලා තියෙන උපදෙස් මොනවද? ඒ උපදෙස් වලට අනුකූලව තමයි ඔබ පිළිතුරු සැපිය යුතු වන්නේ. දැන් උපදෙස් වලට අනුකූලව පිළිතුරු සැපියොත් ඔබට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ඒ සඳහා වෙන් කරලා තියෙන ලකුණු ප්‍රමාණය ලබා ගන්නට පහසු වෙනවා. ඉතින් ඒ නිසා අපි මෙතනදී පැහැදිලිව අහලා තියෙන්නේ දැන් සමහර වෙලාවට මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ අහලා තියෙන විදිහ නෙමෙයි වෙන්න පුළුවන් ඊට කලින් අවුරුද්දේ අහලා තියෙන්නේ. මේවා වර්ෂ අතර වෙනසක් වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඇත්තටම අදහස් වෙන්නේ ඔබට හොඳ අවබෝධයක් තියෙනවද මේ තියෙන මේ දීලා අහලා තියෙන ප්‍රශ්න පිළිබඳව නිවැරදි පිළිතුර සැපීම සඳහා කියන. එතකොට අපි විශේෂයෙන්ම මෙතන සාකච්ඡා කරොත් එහෙම පළවෙනි කොටසෙන් අහන්නේ මූලික ආයෝජනයේ මුදල් ගලා යෑම හා මුදල් ගලා ඒම් වල මුදල් ප්‍රවාහ ගණනය කරන්න කියලා. ඊළඟට දෙවෙනි කාරණාවේදී තියෙන්නේ මූලික ආයෝජනයේ සුද්ධ මුදල් ප්‍රවාහය ගණනය කරන්න. එතකොට මේ ප්‍රශ්න දෙක නිරවුල් කරගත්තොත් මේකෙන් අදහස් වෙන්නේ මේ ව්‍යාපෘතිය නැත්තම් මේ ආයෝජන
මූලික ආයෝජනය සිදු කරන අවස්ථාවේදී මුදල් ගලා ඒම් මොනවද? ගලා යාම් මොනවද? වෙන වෙනම හඳුනා ගැනීම. ඊළඟ අවස්ථාව තමයි මේ ගලා ඒම් අපි දන්නවනම් ගලා යාමුත් අපි දන්නවනම් නේද? ගලා යාම් තමයි අපි සාමාන්‍යයෙන් මූලික ආයෝජනයේ වැඩියෙන් තියෙන්නේ. ඒතර මූලික ආයෝජනයේ මුදල් ගලා යාම් වලින් ගලා ඒම් අඩු කරලා අපිට සුද්ධ මුදල් ගලා යාම් ගලපා ගැනීම තමයි දෙවෙනි කොටසෙන් අපේක්ෂා කරන්නේ. මේකට අදාළ අපි බැලුවොත් එහෙම මේ දරුවෝ දැන් මම හිතනවා ලියාගත්ත නිසා මේකෙන් අපි අර කලින් අපි සාකච්ඡා කරපු ආකෘතියත් එක්ක ආකෘතිය ඔලුවට ගත්තොත් එහෙම ඒකත් එක්ක අපිට මේක අවබෝධ කරගන්නට පුළුවන්. අපි කිව්වා මොකද්ද? නව යන්ත්‍රය මිලදී ගැනීමේ පිරිවැය. නව යන්ත්‍රය මිලදී ගැනීමේ පිරිවැය. ඒතර නව යන්ත්‍රය මිලදී ගැනීමේ පිරිවැය දීලා තියෙනවා. ගැනුම් මිල දීලා තියෙනවා. ලක්ෂ 6යි. ඒ වගේම අපි කිව්වා මේකට එකතු කරන්නට ඕන කියලා නව යන්ත්‍රයේ පිරිවැයට නව යන්ත්‍රය ගෙනීම සඳහා ඒ ව්‍යාපාර පරිසර දක්වා ගෙනීමට ස්ථාපිත කිරීමට යන පිරිවැය. දැන් මේක ගෙනීම සඳහා අදාළ පිරිවැය අපිට ලබා දීලා නැති වුණත් ඒ නව යන්ත්‍රය ස්ථාපිත කිරීම දක්වා වියදම් දීලා තියෙනවා 60000. මේ 60000 එතකොට අපි අඳුර ගන්න කාරණා දෙකක් තියෙනවා. නව යන්ත්‍රය ලක්ෂ 6යි. ඒ වගේම නව යන්ත්‍රය ස්ථාපිත කිරීම සඳහා 60000යි. ඔන්න ඉසුරු සර් දැන් අපිට ප්‍රාග්ධන අගය ඔබතුමා කියව ප්‍රාග්ධන අගය හොයා ගන්නට පුළුවන්. ප්‍රාග්ධන අගය කියන්නේ මේ දෙකේම එකතුව කීයද? 6,60,000යි. මේක දැනට අවශ්‍ය නැහැ අපිට. ඉදිරියේදී අපිට අවශ්‍ය වෙන්නට පුළුවන් මේ කාරණාව. ඒ නිසා අපි ඉදිරියේදී ඒක ගැන සාකච්ඡා කරමු. දැනට මතක තියාගන්න මොකද්ද සත්‍ය වශයෙන්ම පිරිවැය කියලා කියන්නේ. පිරිවැය කියලා කියන්නේ නව යන්ත්‍රය ගන්න, ගේන්න, සවිකරන්න ගිය පිරිවැය. ඒ වගේම ඊට අමතරව අපි හඳුනා ගන්නට ඕනේ නව යන්ත්‍රයේ මිලදී ගැනීම නිසාම අපිට අතිරේකව අවශ්‍ය වෙන කාර්ක ප්‍රාග්ධනය. මේක දාදී නව කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවය. නව කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවය රුපියල් 85000ක්. එතකොට එහෙමනම් මේ 6,65,000ට මේ 85000ත් එකතු කළ යුතු වෙනවා. මේ සියලු දේ තමයි මේ ආයෝජනයේ ප්‍රතිඵලයක් වශයෙන් අපේ සිදුවන මූලික මුදල් ගලා යාම. ඒතර මේ මූලික මුදල් ගලා යාම ඒ ආකාරයෙන් සඳහන් කරනකොට එහි ශුද්ධ ප්‍රතිඵලය ගන්නකොට යම් අඩුවීමක් වෙනවා. මක් නිසාද? මේ දැනටත් පවතින යන්ත්‍රය අපි අලෙවි කරනවා. විකුණලා යම් මුදල් ප්‍රමාණයක් ලබා ගන්නවා. නව යන්ත්‍රයේ පිරිවැය කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ. ඒක අපිට අදාළ නොවන පිරිවැයක්. නමුත් අපි පවතින යන්ත්‍රයේ පිරිවැය කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ. නමුත් පවතින යන්ත්‍රයේ යම් කිසි විදියකින් අපි අලෙවි කරලා මුදල් බවට පත් කරනවා නම් අන්න ඒතර මුදල් ප්‍රවාහයක් උද්ගත වෙනවා. ඒ නිසා ඒක අපිට අදාළ පිරිවැයක් බවට පත් වෙනවා. ඉතින් අපි ඒ ආකාරයට බලද්දී නව යන්ත්‍රය පැරණි යන්ත්‍රයේ විකිණීමෙන් ලද මුදල් ප්‍රමාණය ලක්ෂ 2යි. නව යන්ත්‍රයේ පැරණි යන්ත්‍රයේ විකිණීමෙන් ලැබෙන මුදල් ප්‍රමාණය ලක්ෂ 2යි. ඒ වගේම ඒ යන්ත්‍රය විකුණලා තියෙන්නේ ඒ ධාරණ අගයට වඩා වැඩි අගයකට. ඒ නිසා තමයි මේ මත බද්දක් අය කරලා තියෙනවා 40000කට. අපි ඒවා හිතා ගන්නට ඕන අපේ පූර්ව දැනුමත් සමග. එතකොට මේ ලක්ෂ 2කින් 2,40,000 අඩු කරාට පස්සේ තමයි ඇත්ත වශයෙන්ම පැරණි යන්ත්‍රයේ විකිණීම නිසා උද්ගත වෙච්ච සුද්ධ මුදල් ප්‍රවාහය ලැබෙන්නේ. අන්න එතකොට අපිට හැකියාව ලැබෙනවා නව යන්ත්‍රයට අදාළ ආයෝජනයේ පිරිවැයෙන් මේ කියන පැරණි යන්ත්‍රය තුලින් උද්ගත වෙච්ච මුදල් ප්‍රවාහ ගලපලා නැත්නම් අඩු කරලා මේ ආයෝජනයේ ආරම්භයේදී ඇතිවන්නා වූ සුද්ධ මුදල් ප්‍රවාහය ගණනය කරන්න හැකියාව තිබෙනවා. අපි බලමුද මේ සර් උත්තරේ එහා අපි ඊළඟට අපි ඇතුළත් කරලා දෙන මොනවා හරි ප්‍රශ්නයක් අහන්න හදනවා වගේ පේනවා. මම හිතන්නේ අපේ දරුවන් මේ වෙනකොටත් සර්ගේ පැහැදිලි කිරීම එක්ක උත්තරත් ලියාගෙනත් ඇති. දැන් ප්‍රශ්නෙත් ලියාගෙන ඇති, උත්තරත් ලියාගෙන ඇති. දැන් මේ උත්තරේ අපි දැම්මයින් පස්සේ අපේ දුල පුතාලට කරන්න පුළුවන් මොකද්ද? තමන්ගේ පිළිතුර මේ දිස්සෙන පිළිතුරත් එක්ක සංසන්දනය කරලා බලන්න පුළුවන්. ඕගොල්ලෝ හිතපු විදිය හරිද? තා මොන හරි තා වෙනස්කම් වෙන්න ඕනද කියලා මන අවබෝධයක් ගන්න පුළුවන්. ඒ නිසා අපි විශ්වාස කරනවා නේද සර්? අපේ දුල පුතාලා දැනට උත්තරේ ලියලා ඇති කියලා. අපි බලමු. දැන් අපි බලමු අපේ පිළිතුර මොකද්ද කියලා මේ සම්බන්ධව අපේ අනුර සර් පැහැදිලි කරා කොහොමද උත්තරේ ගොඩනගන්නේ කියලා. අපි දැන් බලමු පිළිතුර මොකද්ද කියලා. ඔව්. දැන් ඔබට මම හිතනවා පැහැදිලි. අපේ ප්‍රශ්නේ දිහා නැවත අවධානය යොමු කරොත් ප්‍රශ්නේ තියෙන්නේ මුදල් ගලා යෑම, මුදල් ගලා ඒම්. ඔබ දකිනවා මුදල් ගලා යෑම, මුදල් ගලා ඒම්. ඒතර පළවෙනි කොටසේ අදාළ වෙන්නේ මුදල් ගලා යෑම කොච්චරද, මුදල් ගලා ඒම් කොච්චරද කියන එක පිළිබඳව අපි අදාළ
පිළිතුර ලබා දීම. ඒ සඳහා මුදල් ගලා යෑම් තියෙනවා නව යන්ත්‍රයේ ගැනුම් මිල අපි අර සඳහන් කරපු ආකාරයට. ඒ වගේම නව යන්ත්‍රයේ ස්ථාපිත කිරීමේ වියදම 60000යි. ඒතර මේ දෙකේම එකතුව තමයි මේක තමයි අපි අර පිරිවැය කියලා අපි සඳහන් කරේ. මේ නව යන්ත්‍රයේ සත්‍ය පිරිවැය බවට පත් වෙන්නේ මේ ප්‍රමාණය. ඒ වගේම ඒ තමයි ක්ෂය කිරීම සුදුසුකම් ලබන අගය වෙන්නේ. ඊට අමතරව මේ කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවය අතිරේක කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවය ලැබෙනවා මේ අවස්ථාවේදී 85000යි. ඒ වගේම මේ සමස්ත එකතුව අපිට ලැබෙනවා 745000යි. ඔබට ප්‍රශ්නයක් අහන්න හිතෙනවා ඇති මේ මම හිතනවා මේ කාරණාවත් එක්ක මතුවෙන මේ අපි වරහන් දාලා තියෙන ඇයි කියන එක සම්බන්ධයෙන්. මේ වරහන් දාලා තියෙන මේ සියලු දේවල් මුදල් මේ ව්‍යාපෘතියේ නැත්නම් ව්‍යාපාරයෙන් පිටතට ගලා යන දේවල්. ඒතොර මේ ගලා යෑම වල එකතුව තමයි මේ ආයෝජනයේ ආරම්භක අවධියේදී මේ ගලා යාම වල එකතුව තමයි 745000 කියලා අපි සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට පැරණි යන්ත්‍රය අර මම සඳහන් කරපු ආකාරයට එහි විකුණුම් මිල ඒ වගේම එයින් අඩු කරන පැරණි යන්ත්‍රයේ විකුණුම මත ගෙවිය යුතු බද්ද මේ සියලු දේ අඩු කරාට පස්සේ මෙතන අපිට ලැබෙනවා මේ පැරණි යන්ත්‍රය මත උද්ගත වෙච්ච මුදල් ප්‍රවාහ. ඉතින් අපිට සුද්ධ මුදල් ප්‍රවාහ ලබා ගැනීමට අවශ්‍ය නම් අපි මෙන්න ප්‍රශ්නේ දෙවෙනි කොටස මූලික ආයෝජනයේ සුද්ධ මුදල් ප්‍රවාහ මෙතන අපිට ලබා ගන්නට පුළුවන්. මේ කරපු මූලික ආයෝජනයේ සඳහා මුදල් ගලා යෑම වලින් අපිට අඩු කරන්නට පුළුවන් මුදල් පැරණි යන්ත්‍රය අලෙවි කිරීම නිසා මුදල් ගලා ඒම් අපිට ගැළපීමෙන් අනතුරුව අපිට හැකියාව ලැබෙනවා මේ ව්‍යාපෘති ආරම්භයේදී නැත්නම් මූලික ආයෝජනයේ ශුද්ධ මුදල් ප්‍රවාහය 585000යි වරහන් තුල නැවතත් තියෙන්නේ. මේ දරුවෝ තේරුම් ගන්නට ඕනේ මේ තියෙන්නේ මුදල් ගලා යාමක්. මේ ගලා යාමක් අපිට අවසානයේදී මුදල් ගලා යාම කොච්චරද කියන එක පිළිබඳව මේ පිළිතුර ලැබුණා. ඒ අනුව මම හිතනවා අපි අද මේ සාකච්ඡාව තුළදී විශේෂයෙන්ම අපි අවධානය යොමු කරා විශේෂ කරුණු කීපයක් පිළිබඳව. එකක් තමයි මේ ලාභය සහ නැවතත් අපේ ඉසුරු සාකච්ඡා කරා ලාභය සහ මුදල් ප්‍රවාහ පිළිබඳව පවතිනා වූ ඒ සංකල්ප දෙක අතර පවතිනා වූ සංසන්දනාත්මක බව අපි සාකච්ඡා කරා. ඒ වගේම ඊළඟට අපි කතා කරා මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීම. මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීමත් ප්‍රධාන අධ්‍යයන තුනක් යටතේ සාකච්ඡා කළ යුතුයි කියලා අපි සාකච්ඡා කරා. එකක් තමයි ආරම්භක ආයෝජන මුදල් ප්‍රවාහ පිළිබඳව. ඒ වගේම මෙහෙයුම් මුදල් වාර්ෂික මෙහෙයුම් මුදල් ප්‍රවාහ පිළිබඳව. ඊළඟට අපි කතා කරා පර්යන්ත මුදල් ප්‍රවාහ පිළිබඳව. දැන් අපි අද දිනේ තියෙන අපිට වෙන් වෙච්ච කාලයත් එක්ක අපේ ක්‍රියාකාරකමක් පිළිබඳව සාකච්ඡා කරා කොහොමද අපේ මූලික ආයෝජනය ගලපගන්නේ කියලා. අවසානයේ අපිට ලැබුණා 585000ක මූලික ආයෝජනයේ ශුද්ධ මුදල් ප්‍රවාහයක්. ඉතින් මම විශ්වාස කරනවා මේ දරුවන්ට අපි කතා කරපු දේවල් තුල යම් දෙයක් ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ නැති කියලා. මේ හා සම්බන්ධිතව අපි ඊළඟ උදාහරණ කීපයකින් මේ ක්‍රියාකාරකම් කීපයක් සමගින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙන ඉසුරු සර් අපි එහෙමනම් අපි අද දිනට සමු ගන්නවා. නැවතත් මෙවන්ම වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තු වෙන එහෙනම් ආයිබෝවන්.